හරි මේකෙදී කියන්නේ වර්නියර් කැලිපරය සම්බන්ධයෙන් ඒ හා සම්බන්ධ කාරණා දැන යුතු සියල්ල. එතකොට වර්නියර් කැලිපරය ওই විදිහට තමයි නම ලියන්නේ. එතකොට වර්නියර් කැලිපර් එකක් කියලා කියන්නේ මේකේ විශේෂත්වය තමයි මේක භාවිතා කරන්නේ ලියන්න පුළුවන් මෙය දිග මැනීම සඳහා යොදා ගනී. ඒක දාගන්න ඕනේ වර්නියර් කැලිපරේ දිග මැනීම. හැබැයි දිග මනිද්දී දිග හා සමානව තියෙන අනිත් ඒවා තමයි අපිට කියන්න පුළුවන් මේකෙන් අපිට විස්කම්භය කියන මිනුම ගන්න පුළුවන්. විස්කම්භය. ඊට අමතරව දිග කොහොමදත් මැන ගන්න පුළුවන් විස්කම්භය. එතනදී බාහිර විස්කම්භය කියන එක බාහිර විස්කම්භය. ඊට අමතරව ආභ්‍යන්තර විස්කම්භය. ආභ්‍යන්තර විස්කම්භය. ඊට අමතරව මිනුම් වශයෙන් දිග ඝනකම වාගේ වමන ගන්න පුළුවන්. ගැඹුර කියන එක මැන ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම දිගවල ආශ්‍රිත මිනුම්. එතකොට දාගන්න තියෙන වර්නියර් කැලිපරේ කියලා ලියලා ලියාගත්තා මෙහෙම මෙය දිග ආශ්‍රිත මිනුම් ලබා ගැනීම සඳහා යොදා ගනී. දිග ආශ්‍රිත මිනුම් ලබා ගැනීම සඳහා යොදා ගනී. මෙහිදී ලබා ගන්නා දිගවල් පහත ආකාරයෙන් මෙහිදී ලබා ගන්නා දිග ආශ්‍රිත මිනුම් පහත ආකාරයට එන එකෙන් දාගත්තා විස්කම්භය කියන එක මයින්නවා මැන ගන්න පුළුවන්. අපිට පාඨාංක වශයෙන් ලබා ගන්න පුළුවන්. විස්කම්භය කියන එක මනිද්දී බාහිර විස්කම්භය මැනගත හැකි කියලා දාගත්තා. අභ්‍යන්තර විස්කම්භය මැනගත හැකි. ඊට අමතරව දාගත්තා ගැඹුර. ගැඹුර කියන එක මයින්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ මේව ලිව්වා. මෙම එක් මිනුම් ගැනීම සඳහා වර්නියර් කැලිපරයේ කොටස් පවතී. මෙම එක් මිනුම් ගැනීම සඳහා වර්නියර් කැලිපරයේ කොටස් පවතී. ඒ කියන්නේ කොටස් කීපයක් තියෙන ඔය මිනුම් ගන්න. හරි. ඒතර බාහිර විස්කම්භය, අභ්‍යන්තර විස්කම්භය, ගැඹුර. ඔය කියන දේ. හරිද? ඒතර වර්නියර් කැලිපරයක් ගත්තොත් මෙන්න මේ වගේ පෙනුමක් තියෙන්නේ. ඒකේ අපිට මෙන්න මෙහෙම චලනය කරන්න පුළුවන්. හරි. ඊට බලුවොත් පේනවා දැන් උඩ පාඨාංකයත් කෙලිම වැටෙනවා. හරි. මේක මෙන්න මෙහෙම. හරි. දැන් මේ තියෙන සාමාන්‍ය අවස්ථාව. එතකොට මේකේ අර දිගක් මනින්දී අපි භාවිත කරන්නේ මෙන්න මේ පහළ. හරි. දැන් මේකේ මෙහෙම කොටස් ටික ලකුණු කරොත් කොටස් ලකුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ රූප සටහන ඇඳ ගන්න ඕන. ඉතින් මෙන්න මේ කොටස් වලට මේකෙන් අපි මයින්නේ මේ දිග ඝනකම. දැන් මොකක් හරි ඝනක හැඩයට තියෙන එකක ගත්තොත් මේක ඇතුළට මෙහෙම එන විදිහට තමයි ඒක පවත්ත ගන්න. හරිද? එහෙම නැත්නම් නලයක විස්කම්භය වාගේ මනිද්දී බාහිර විස්කම්භය මනිද්දී මෙන්න මේ කොටස මේක ඇතුළට එන්න තමයි ගන්න. එතකොට අපි මේව හඳුන්වනවා බාහිර හනු වශයෙන්. හරි. බාහිර හනු කියලා මේ දෙකටම කියන්න පුළුවන්. මොකද අර බාහිර හනු කියලා ගත්තාම ඒක ලම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන මේ උඩ දෙකක් තියෙනවා. මේවට කියන්නේ අභ්‍යන්තර හනු.
අභ්‍යන්තර හනු. තල වශයෙන් රූපය ඉඳගෙන මේ කොටස් ලකුණු කරගන්න ඕනේ. බාහිර හනු වලට කොටස් දෙකක් අයිති වෙනවා. අභ්‍යන්තර හනු වලට කොටස් දෙකක්. ඊට අමතරව මෙන්න මේක කූර වශයෙන් තමයි හඳුන්වන්නේ. කූර. ඊට අමතරව මෙන්න මෙතන මේ යට තියෙන එක මේක වර්ණීය පරිමාණ. වර්ණීය පරිමාණ. හරිද? එතකොට මෙන්න මේකේ මේ දිගට ලකුණු කරලා තියෙන්නේ මේක අපි කියනවා ප්‍රධාන පරිමාණ. ප්‍රධාන පරිමාණයේ තියෙනවා වර්ණීය. ඊට අමතරව මෙතන මේ රෝදයක් තියෙනවා. මොක අපි කියනවා චලනය කිරීමේ යාන්ත්‍රණය කියලා. ඒ කියන්නේ ඔකෙන් අල්ලලා තමයි චලනය කරන්නේ. නැත්නම් ඔක කරගෙනව ගෙනියත්. හරි. චලනය කිරීමේ යාන්ත්‍රණය. යාන්ත්‍රණය නැත්නම් එනේ. ඊට අමතරව මෙන්න මෙතන උඩ එකක් තියෙනවා. ඒකෙන් තියෙන්නේ අපිට මේ චලනය වෙන එක නවත්වන්න තියෙන එක. අපි කියනවා මුරිච්චි එන එක. මුරිච්චි එනේ. හරිද? ඔය විදිහට කොටස් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ චලනය වෙන කොටස මේ යට කොටසේ සහ උඩ කොටස ඒ වගේම කූර ওই සෙට් එකට කියනවා තව නමක් කියන්න පුළුවන් සචල හනුව කියලා. සචල හනුව. හරිද? ඔය විදිහට ඔය කොටස් ටික නම් කරගන්න ඕනේ. දැන් මේකේ මේ කොටස් වල කාර්යය කියන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට සචල හනුවට අයිති මොනවද කියලා ඇහුවොත් සචල හනුවට අයිති වෙනවා බාහිර හනු එකක්. මෙන්න මේක අයිති වෙනවා. බාහිර හනු එකක් අයිති වෙනවා. ඒ වගේම තමයි අභ්‍යන්තර හනු එකක් අයිති වෙනවා. මොකද උඩ තියෙන අභ්‍යන්තර. ඊට අමතරව කූර අයිති වෙනවා. කූරත් සම්බන්ධ වෙලා තියෙනවා සචල හනුවට. ඒ වගේම තමයි සචල හනුවේ තියෙනවා මොකක්ද මුරිච්චියනේ. ඊට අමතරව තියෙනවා මේ චලනය කිරීමේ යාන්ත්‍රණය නැත්නම් මුදා හැරීම. චලනය කිරීමේ යාන්ත්‍රණය කියන්නේ. ඒතර ඊට අමතරව වර්ණීය පරිමාණය කියන එකත් මේකේ තියෙනවා. එතකොට මේකේ මිනුම් ගණිතය. මේ සචල හනුවට අයිති දේවල් ටික ලියා ගන්න ඕනේ. කොටස් ටික ලකුණු කර ගන්න ඕනේ. ඔය ටික රූප සටහන ඇඳලා ලකුණු කර ගන්න වෙනවා. හරිද? ඒතර මේකේ ගත්තාම ප්‍රධාන පරිමාණය බලපුවහම තේරෙනවා මේ ලොකුවට දිගට ලකුණු කරලා තියෙනවා. දැන් මෙතන මිලිමීටර 150 කියන්නේ සෙන්ටිමීටර් 15ක් දක්වා නැත්නම් අඟල් වලින් උඩ 6ක් දක්වා මොම් ලකුණු කරලා තියෙනවා. ඒතර වර්ණීය පරිමාණය මේකේ තියෙනවා. ඔය විදිහට කොටස් ටික තියෙනවා. දැන් ඊට පස්සේ තියෙන්නේ මේක කොහොමද මේ ක්‍රියා කරන්නේ ওই කාරණා ටික. හරි. රූප සටහන ඇදලා කොටස් ටික ලකුණු කර ගන්න ඕනේ. ඊට පස්සේ මේවල එක එක කාර්යයන් ලියන්න තියෙනවා. හරි. මේකේ කිව්වනේ බාහිර හනු යදා ගන්නවා කියලා. දැන් අපි මෙන්න මේ කුට්ටිය මෙයාගේ දිග මයින්ඩ් උන මෙන්න මේ විදියට ඈඩ් කරලා මේක ළඟට ගන්න ඕනේ. මෙහෙට ගේන්න ඕනේ. හරිද? ඒක ලියාගත්තා. බාහිර හනු මගින් මේකත් අපිට මයින්ඩ් පුළුවන්නේ. බාහිර හනු මගින් කුට්ටියක දිග ගෝලයක විස්කම්භය බාහිර ගෝලයක විස්කම්භය නලයක බාහිර විස්කම්භය වැනි මිනුම් ලබා ගත හැකියි. බාහිර හනු මගින් කුට්ටියක ඝනකම ගෝලයක විස්කම්භය නලයක බාහිර විස්කම්භය වැනි මිනුම් ලබා ගත හැකියි. හරිද? මොකද මිනුම් ගන්න තැන් තුනයි තියෙන්නේ. දැන් මේ කිව්වේ බාහිර විස්කම්භ දිග ඝනකම ඕවගේමයි ඉන්න ගන්න.
ඊට පස්සේ මේ උඩ තියෙනවා අභ්‍යන්තර හනු. ඊට පස්සේ දාගත්තා අභ්‍යන්තර හනු මගින් කියලා. ඒතර අභ්‍යන්තර හනු මගින් මෙන්න මේ විදිහට දාලා මේකේ මේ උඩ බලපුවම පේනවා. එතන මෙන්න මේක ඈඩ් කරන්න ඕනේ මිනුම් ගණිතය. හරි. දැන් දාගත්තා අභ්‍යන්තර හනු මගින් නලයක අභ්‍යන්තර විස්කම්භය වෙන මිනුම් ලබා ගැනීම සඳහා භාවිත කරයි. හරිද? ඒතර බාහිර හනු මගින් ගන්න ඒවා ගැන කිව්වා. ඒක ලියා ගන්න කිව්වා. ඊට පස්සේ අභ්‍යන්තර හනු මගින් ගන්න මිනුම් ගැන කිව්වා. ඊට පස්සේ මෙන්න මේ කූර තියෙනවනේ. මෙතන කූර. ඕක ගැඹුරු ආශ්‍රිත මිනුම් ගන්න භාවිතා කරන්න. එතකොට අපි දැන් මේ භාජනයේ ගැඹුරමයි නෝනා මේ විදිහට තියලා මේක දකුණට තල්ලු කරගෙන යන්න ඕනේ. ඒ දකුණට තල්ලු කරගෙන යන්නේ මොකද වෙන්නේ? මේ පේනවා ඇති මීට යනවා. එතකොට මේකේ අර ස්පර්ශ වෙනකම් හරිද? ඔය විදිහට ගෙනියලා වදිනකම් ගෙනියන්න ඕනේ. මේක නම් හොඳට චලනය වෙන්නේ නැහැ. ඔය විදිහට වදිනකම්. එතකොට මෙන්න මේකේ මේ ප්‍රධාන පරිමාණය තියෙන තැන සහ වර්ණීය පරිමාණය ඇසුරින් තමයි මේ කූර ගියපු දුර එන්නේ. ඒතර කූර ගියා කියලා කියන්නේ මේකේ බලපුවම තේරෙනවා මේ සචල හනුවට අයිති කොටස් තමයි. දැන් හිතන්නකෝ අපි මේකට ලියා ගන්න ඕනේ කූර මගින් ගැඹුරු ආශ්‍රිත මිනුම් ලබා ගන්න. දැන් හිතන්න මේකේ එක ලියා ගන්න ඕනේ. දැන් මේක අපි මේ කුට්ටියේ ඝනකම් වයින්වන මේ අණුව මෙහෙට ගන්න ඕනේ. දැන් ගෝලයක විස්කම්භය මයින්කොට මේ විදිහට මේ බාහිර අණු අතරට ගෝලය තියෙන විදිහට මෙහෙම හදා ගන්න ඕනේ, ලං කර ගන්න ඕනේ බාහිර අණු. ස්පර්ශ වෙනකම්ම මේක ගෙනියන්න ඕනේ. හරි. මෙච්චර අමාරුවක් නැහැ. මේ වර්ණීය කැලිපර් එක මේක ගෙනියන්න. දැන් තේරෙනවා දැන් මේ ස්පර්ශ වෙන අවස්ථාව ওই වෙලාවට අපි මේකේ මේ වර්නියර් එකෙන් කියවන්න අගයක් තියෙනවා. ප්‍රධාන පරිමාණයේ අගයක් ගන්න තියෙනවා. හරි. ඒ වගේම හිතන්නකෝ අභ්‍යන්තර විස්කම්භයම ඉන්න ඕනේ. එතකොට මේක අපි එහෙම එහාට ගෙනියනවා. එතකොට මේකේ තේරෙනවා අර සචලහනුවේ උඩ කොටස චලනය වෙනවා. ඒක ගිහිල්ලා අර ඇතුළත පිටියේ වදිනකම් එක පැත්තක් වැදිලා තියෙන්නේ. අනිත් පැත්ත වදිනකම්ම ගෙනියන්න. ඒ විදිහට දැන් ළඟයි ස්පර්ශ වෙන්න. දැන් තේරෙනවා දැන් වැදිලා තියෙනවා. හරි. දැන් මේක බැලුවොත් එහෙම එතකොට මිනුම කියලා ගන්නේ මෙන්න මේ කොටස් දෙක අතර දුර. එතකොට හරිනම් මිනුම වෙන්නේ ඒක එතකොට මේ පැත්තෙන් මේ ගියපු දුරට සමානයි. හරි. මෙන්න මේක මේ මෙතෙන්ට එනකන් ආපු දුරට. ඒත් මිනුම ඔක්කොම ගන්න මේ වර්ණීය ප්‍රධාන පරිමාණයයි වර්ණීය පරිමාණය ඇසුර. මයින් තැන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි හැම වෙලාවෙම එක අචල තැනක් තියෙනවා. දැන් මේකේ මෙන්න මේ කොටස චලනය වෙන්නේ නැහැ. මේ කොටස අභ්‍යන්තර හනුවේ කොටසක් වශයෙන් බාහිර හනුවේ මේක චලනය වෙද්දී
ඒ ඔක්කොම චලනය වෙන දුරවල් බිඳුවට සාපේක්ෂව කියවන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ කූර සලකපුවාම කූර යන්නේ මේක කූර සලකුවොත් එහෙම කූර මේ කෙලවරට සාපේක්ෂව යනවා. ඒතර ඒ කූර කෙලවරට සාපේක්ෂව යනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? එළියට යන්න මේ පරිමාණය අගේ වැඩි වෙනවා. ඒතර ওই විදිහට තමයි මේක භාවිත කරන්නේ. හරි. ඒතර රූප සටහන ඇඳගෙන ඉස්සර ටික ලිව්වට පස්සේ ආපහු ලියන්න තියෙන්නේ ඒ මෙහෙම වර්නියර් කැලිපර් එක මිනුමක අගය කියවීම සඳහා ප්‍රධාන පරිමාණ කියවීමක් හා වර්නියර් පරිමාණ කියවීමක් වශයෙන් අගයන් දෙකක් ලබා ගත යුතුයි. ඒක තුළ දාගත්ත අගයන් දෙකක් ලබා ගත යුතුයි. හරිද ඒක? ඒතර ඔය කිව්වේ මේකේ අපි දැන් අගය හොයන්න ඕන නම් කියවීම දෙකක් ගන්න ඕනේ. එකක් ප්‍රධාන පරිමාණ කියවීම, අනිත් එක වර්නියර් පරිමාණ කියවීම. ඊට පස්සේ මෙහෙම ලිව්වා ආරම්භක මොහොතේදී නිවැරදි වර්නියර් කැලිපර් එක අගය බිඳුවක් ලෙස පෙන්විය යුතුයි. එසේ නොපෙන්වන අවස්ථාවල දෝෂ මූලාංක දෝෂ ලෙස හඳුන්වනවා. හරිද? ඒ කියන්නේ හරි විදිහට තියනවා නම් බිඳුව තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මූලාංක දෝෂ. එතකොට මේකේ ආරම්භක අවස්ථාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් හොයාගන්න ඕනේ මේකේ ආරම්භක අවස්ථාව මොකක්ද කියලා. ඒතර ආරම්භක අවස්ථාව කියලා අපි ගන්නේ බාහිර හනු ස්පර්ශ වන අවස්ථාව. ඕක තමයි ආරම්භක අවස්ථාව. ඔය වෙලාවට බිඳුවක් පෙන්නනවා නම් අපි කියන මූලාංක දෝෂ නැහැ. බිඳුව නොවන අගයක් පෙන්නනවා නම් මූලාංක දෝෂ තියෙනවා. හරි. එහෙනම් දාගත්තා. ආරම්භක අවස්ථාව ලෙස හඳුන්වන්නේ බාහිර හනු ස්පර්ශ වන අවස්ථාව. බාහිර හනු ස්පර්ශ වන අවස්ථාව තමයි ආරම්භක අවස්ථාව විදියට හඳුන්වන්නේ. හරිද? බාහිර හනු ස්පර්ශ වන අවස්ථාව. යම් හනුවක් චලනය කරන විට ප්‍රධාන පරිමාණයේ දිගේ වර්නියර් පරිමාණය
වර්ණීය පරිමාණය ගමන් කිරීම සිදුවේ. ප්‍රධාන පරිමාණයේ දිගේ වර්ණීය පරිමාණය ගමන් කිරීම සිදුවේ. හරිද? ඒක දාගත්තා. දැන් ඊට පස්සේ එන අපිට තියෙනවා මේකේ අගයන් කියවන්න. ඕක ගැන කලින් කියවුණා. දැන් ආපහු කියනවා මොකක්ද වර්ණීය කැලිපරයක අපි ලබා ගන්නා මිනුම කියන එක ලියන්න පුළුවන්. ප්‍රධාන පරිමාණ කියවීම කියලා එකක් අපිට ඕනේ. ප්‍රධාන පරිමාණයේ කියවීම. ඊට අමතරව ඕනේ වෙනවා කුඩාම මිනුම වැඩි කිරීම සමපාත කොටසකි. කුඩාම මිනුම වැඩි කිරීම සමපාත කොටස. හරි. ඒතර දැන් කීපයක් කියන අතර මේක කලින් ලියලා තියෙනවා. දැන් මේකෙන් මිනුම් ගන්න යන්නේ. එතකොට කුඩාම මිනුම සාමාන්‍ය වර්ණීය කැලිපරයක නම් සාමාන්‍ය වර්ණීය කැලිපරයක මේක 0.1 මිලිමීටර. හැබැයි එහෙම නොවන ඒවා තියෙනවා. ඒතර කුඩාම මිනුම හොයන ආකාර දෙකක් ගැන කියවුණා. ඒ කැමැති ක්‍රමයකින් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ණීය කැලිපරවල නම් කුඩාම මිනුම ලකුණු කරලා දෙනවා. එහෙම නොදී තිබුණත් හොයාගන්න හැකියාව තියෙනවා. හරි සාමාන්‍ය වර්ණීය කැලිපරේ වර්ණීය පරිමාණයේ ගාව කුඩාම මිනුම ලකුණු කරලා දෙනවා. එහෙම නැති වුණොත් ඒක හොයාගන්න හැකියාව තියෙනවා. දැන් ওই විදිහට අපිට පාඨාංක කිසි අගයන් කියව ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන්නේ වර්ණීය කැලිපරයක්. ඒතර මේකේ බැලුවොත් මෙන්න මෙතන ආරම්භයේ දැන් බිඳුවයි රතු පාටෙන් තියෙනවා ප්‍රධාන පරිමාණ තියෙනවා. ඒ වෙලාවට මේ බාහිර හනු ස්පර්ශ වෙලා තියෙනවා. ඒතර මූලාංක දෝෂ නැහැ. ඒතකොට දැන් මේක මෙහෙම දකුණට චලනය කරද්දී අපිට තේරෙනවා ප්‍රධාන පරිමාණය අචලයි මේ වර්ණීය පරිමාණය ප්‍රධාන පරිමාණය දිගේ චලනය. ඒතර යම්කිසි තැනක තිබුණොත් අගයන් දෙකක් ගන්න ඕනේ කියලා කිව්වා. ඒතර දැන් මෙහෙම අගයන් දෙකක් ගනිද්දී එතන මේ වගේ පිටුමක් කියලා. හරි. දැන් මේකේ බැලුවොත් අගයන් දෙකක් ඕනේ. එකක් ප්‍රධාන පරිමාණ කියනවා. ඒතර ප්‍රධාන පරිමාණ කියවීම කියන එක ගන්නේ දැන් මේ වර්ණීය බිඳුව මෙතන තියෙනවා. ඒකට කලින් කොටස. මෙන්න මේකේ මේ නිල් පාටින් වැදලා තියෙනවා. ඒක බැලුවොත් එම් කීයද වෙන්නේ? මෙතන 10යි 20යි 21 22 23 24 25. එතකොට මිලිමීටර් 25ක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳලා මිලිමීටර 25කුයි තව පොඩ්ඩක් ගිහිලා තියෙනවා. එතකොට අපි මේ මිලිමීටර 25 කියන එක ගන්නේ ප්‍රධාන පරිමාණ කියවීම. ප්‍රධාන පරිමාණ කියවීම. ඒතර ඒක කියවන්නේ කොහොමද කියලා ඔලුවට එන්න ඕනේ. ඒක කියවන්නේ මේ බිඳුව වර්ණීය බිඳුවට කලින් තියෙන ප්‍රධාන පරිමාණය 25. හැබැයි තව පොඩි දුරක් ගිහිලා තියෙනවා. ඒ පොඩි දුර කියවන්නේ මේ වර්නියර් එකේ. ඒතර වර්නියර් එකේ මේ සමපාත කොටස. මේකේ මේ දම් පාටින් පෙන්නනවා. කීයද? මේකේ විදියට නම් මෙතන 1 තියෙනවා 2 3 4 4යි 5ක් කියලා දීලා තියෙනවා. නැත්නම් 4යි 5යි 4. එතකොට මේකේ මේ කුඩාම මිනුම 0.1ක් නෙමෙයි 0.05. මේකේ විදිහට මේ 9 වෙනි කොටස තමයි අතර සම්පාත වෙලා තියෙන්නේ. ඒකේ ඉඳ තමයි කොහන 0.45ක් කියලා මේකේ කුඩාම මිනුම ලකුණු කරලා දීලා තියෙනවා. ඒතර අපි මේකේ විදිහට බැලුවොත් මිලිමීටරයකට අඩු ඒවා තමයි මේකෙන් එන්නේ. ඒතර 0.45ක්. එතකොට කලින් 25ක් මිලිමීටර තිබුණා. මේකේ එතකොට 0.45 මිලිමීටර. පොඩි දුරක් කියලා දෙනවා. ඒතර ওই දෙකේ එකතුව ගත්තාම 25.45 මිලිමීටර. හරිද? එතකොට ගන්නේ දැන් මේකේ මෙතන අගේ වැටුණා. එහෙම නැත්නම් අපි කුඩාම මිනුම මෙතන සමපාත කොටස අරගෙන වර්නියර් වලින් තමයි ගන්න. කුඩාම මිනුම වැඩි කරන්න. එතකොට මේකේ 9 වෙනි කොටස 4 කියලා ලකුණු කරගත්ත මේ 4 කියන 8. ඊට පස්සේ 9 වෙනි කොටස කුඩාම මිනුම 0.05.
හරි 0.05 වැඩි කිරීම 9 කියන්නේ 0.4. ඒක එකතු කරන්න. දැන් යටින් මෙහෙම ලිව්වා. ප්‍රධාන පරිමාණ අගය ලෙස ගනු ලබන්නේ වර්නියර් බිඳුවට කලින් පවතින අගය. වර්නියර් බිඳුවට කලින් පවතින අගය. හරි. වර්නියර් බිඳුවට කලින් පවතින. වර්නියර් කියවීම ලෙස ගනු ලබන්නේ වර්නියර්හි සමපාත කොටසයි. හරිද? දැන් ඔය විදිහට දැන් මේක බැලුවොත් දැන් හිතන්න මේ දැන් මේක ලකුණු කරලා තියෙනවා මේ කුඩාම වෙනවා මෙතන ලකුණු කරලා තියෙනවා 0.05. දැන් අපි මේක චලනය කරද්දී බලන්න ඕනේ දැන් එක එක අගයන්. හරි. දැන් හිතන්න දැන් මේ වගේ තැනක් තිබුණාද? එතකොට මේකේ ප්‍රධාන පරිමාණ කියවීම තමයි මේ නිල් පාටින් වැදිලා තියෙන. එතකොට මිලිමීටර 1යි. හරි. එතකොට මිලිමීටර 1යි. ඒකට එකතු කරන්න ඕනේ පොඩි දුරක් ගිහිලා තියෙන. එතකොට සමපාත වෙලා තියෙන 8 කිව්වට ඇත්තටම 16. ඒක 16.05න් වැඩි කරපුවම වෙනවා 0.8 බිඳුව. එතකොට 1.8 බිඳුවක් එකතු කරපුවම මේ උඩින් පෙන්නන්නේ 1.8 බිඳුව කියලා. හරි. එහෙනම් කියවන්න තේරුම් ගන්න ඕනේ. දැන් හිතන්න මෙන්න මේ වගේ එකක් දුන්නා. දැන් මෙහෙම තියෙනවා. දැන් මේකේ ප්‍රධාන පරිමාණ කියවීම කියලා කියන්නේ බිඳුවට කලින් එක. කීයක් දෙන්නේ? 1 2 3 4 5යි. එතන මිලිමීටර 5ක් කියලා දෙනවා. එතන තව චූටි දුරක් ගිහිලා තියෙනවා මේ බිඳුව. ඒ චූටි දුර කියවන්නේ ඒක 5යි 6යි අතරනේ. ඒතර අපිට උඩින් ගන්න බෑ යටින් ගන්න. ඒතර වර්නියර් වල කියවන එක. වර්නියර් වල කියවලා තියෙන 7 වුණාට අපි දන්නවා මේක 14යි 14 වැඩි කරන්න ඕනේ කුඩාම වෙනවා. 0.7 බිඳුව. ඒක නම් මේ පෙන්නනවා කියලා හරි. නැත්නම් අපිට සාමාන්‍යයෙන් භාවිතා කරද්දී අපි ගන්න ඕනේ 14 කුඩාම වෙනුම වැඩි කරපුවම 0.7 බිඳුව. ඒතර 5යි 0.7 බිඳුව. හරිද? එතකොට අපිට මේක සම්පූර්ණ ඒ කියන්නේ මෙන්න මේ බිඳුව කියන තැන ඉඳලා දකුණට යන ඕනම එකක් කියවන්න පුළුවන්. එතකොට ඒ කියවන්නේ මොකක්ද? ප්‍රධාන පරිමාණයේ අගය ඒ කියන්නේ වර්නියර් බිඳුවට කලින් කොටස වර්නියර් වල සම්පාත කොටස. එතන මෙහෙම එකක් තිබුණාද? දැන් මෙහෙම තිබුණාම ප්‍රධාන පරිමාණයේ අගය 11යි. හරිද? ඊට පස්සේ එතනින් තව චුට්ටක් ගිහිලා තියෙනවා ඒක ගන්නතර යටින්. ඒතර දැන් එතන 11 සම්පාත වෙලා. 5 කිව්වට 10 වෙනි කොටසනේ. ඒතර 11 වෙනි කොටස තමයි සම්පාදය. ඒතර 0.5යි 5යි. ඒතර 11.5යි 5. හරි. ඔය විදියට ඕනම තැනක එකක් හොයන්න පුළුවන්. දැන් මේ වගේ එකක් කියලා ඉතින්. මේ වගේ එකක් ගත්තොත් මෙතන කීයද 20 30 තියෙනවා 28යි. 28යි දශම ගාණක්. එතකොට වර්නියර් බිඳුවට කලින් තියෙනවා 28 මිලිමීටර. ඒතර සම්පාත කොටස බලපුවම මේක 8 කිව්වට මේක 17 තමයි සම්පාත වෙලා දෙන්නේ. 17 ක 85 එකෙන් 0.8යි 5. එහෙනම් 28.8යි 5. ඒතර ඔය විදිහට තමයි මේ වගේ මේ වර්නියර් එකක අගය කියවන්නේ. හරිද? දැන් ඊට පස්සේ මේකේ දැන් අර කලින් කිව්වා වගේ මේ කූර දැන් මොකුත් අගය මූලාංක දෝෂයක් නැත්තම් අපි කියනවා මේකේ මූලාංක දෝෂයක් නැත්තම් මේ බාහිර අණු ස්පර්ශ වෙද්දී අගයක් නැහැ. ඒතර කූර එළියට ඇවිල්ලත් නැහැ. දැන් මේක මෙහෙම තියෙන එක පොඩ දකුණට ගෙනියද්දී කූර එළියට යනවා. හරි. ඒතර කූරෙන් අපි හිපැත්තෙන්ම ඉන්නේ කොහොමද? ප්‍රධාන පරිමාණයයි වර්නියර් පරිමාණයයි ඇසුරේ. හරි. එහෙනම් ලිව්වම මෙහෙම කූරෙන් මිනුම් ලබා ගැනීමේදීද කලින් ආකාරයටම
ප්‍රධාන පරිමාණයේ අගයත් වර්ණීය පරිමාණයේ අගයත් ප්‍රධාන පරිමාණයේ අගයත් වර්ණීය පරිමාණයේ අගයත් යොදා ගනු ලබයි. හරිද? එතන තව වාක්‍යයක් එන්න ඕනේ. මූලාංක දෝෂ නොමැති වර්ණීය කැලිපරයක ආරම්භක අවස්ථාවේදී කූර පිටතට නෙරීමක් සිදු නොවේ. නෙරීමක් නොපවතිනත. පිටතට නෙරීමක් ඇති වී නොමැත. ඒ කියන්නේ එළියට ඇවිල්ලා නැහැ. හරිද? එතකොට මේකේ මූලාංක දෝෂ කියන එකට දැන් මේකේ නම් මූලාංක දෝෂ නැහැ. දැන් අපි හිතුවොත් මූලාංක දෝෂ වර්ග දෙකක් තියෙනවා. එකක් ධන මූලාංක දෝෂ, අනිත් එක ඍණ මූලාංක දෝෂ. ඒ කියන්නේ බිඳුව නැතුව බිඳුවට වම් පැත්තෙන් මේක පිහිටන්නත් පුළුවන්. එහෙම නැත්නම් දකුණු පැත්තෙන් පිහිටන්නත් පුළුවන්. ගොඩක් ඒවල තියෙන්නේ මේකේ දකුණු පැත්තේ. ඒ කියන්නේ මේකේ මේ මෙතන මලකඩ වගේ බැඳිලා තිබුණොත් මේක මෙච්චර දුර ගන්න බෑ. ගන්න බෑ කියලා කියන්නේ මේක බැලුවොත් එහෙම මෙහෙම තද කරද්දී මෙතන බිඳුව සම්පාත වෙනවා. පොඩ්ඩක් හරි මෙහෙම ඉස්සරහට ගිහලා තිබුණා කියලා. පොඩ්ඩක් හරි. එතකොට මේකේ දැන් මෙහෙම තිබුණොත් එහෙනම් මේක අපි කියන්නේ ධන මූලක. එතකොට මේක ආරම්භයේදීම අගයක් පෙන්නනවා. දැන් මෙහෙම තිබුණා කියලා ධන මූලාංක. ඒතර ඕක හොයන විදිහත් කලින් කිව්වා. ඒතර මොකද වෙන්නේ? පටන් ගනිද්දිම පොඩි දුරක් ගිහිල්ලා තියෙනවා. මලකඩ බැඳීම වෙන හේතු නිසා. දාගත්ත එතන ධන මූලාංක දෝෂ පවතින්නේ. බාහිර හණු අතර යම් ද්‍රව්‍ය තැන්පත් වීම හෝ මල බැඳීම වැනි හේතු නිසා හරිද? එතකොට මේකේ මූලාංක දෝෂය හොයන විදිය කිව්වා. මොකද වෙන්නේ? දැන් මේක මෙහෙම තියෙද්දි එතකොට කෙලින්ම සමපාත කොටස වැඩි කිරීම ගොඩාක් මිනුමෙන් එනවා. ඊට ඍණ මූලාංක දෝෂය කියන්නේ මේක ගෙවිලා තිබුණොත් මේක ප්‍රධාන බිඳුව වර්ණීය බිඳුවට ඇතුළට පයින්න. හරි. එතකොට හොයන එක හැටිත් කිව්වා. හරි එන ලිව්වා. ඍණ මූලාංක දෝෂ ඇතිවන්නේ බාහිර හණු ගෙවි ඇති විටදී. හරිද? මේක එතකොට ගණන් හදන ඒවා ගැන කියනවා. දැනට මේ කිව්වේ මොකක්ද? ධන මූලාංක දෝෂයකදී මේකේ මේක ටිකක් දකුණු පැත්තේදී. ඍණ මූලාංක දෝෂය ඇතුලේ ගෙවිලා තිබුණා. එතකොට අපි දැන් මිනුමක් වශයෙන් ගන්න මේ බිඳුව ඉඳලා යන දුරනේ. ඒතර ආරම්භයේ බිඳුව නැතුව තිබුණොත් එහෙම ඔය කියන විදිහට දෝෂය තියෙනවා. දැන් මෙහෙම තිබුණොත් එහෙම බිඳුව නෙමෙයි. දැන් මෙතන මූලාංක දෝෂය 0.5. ඔය තියෙන ධන මූලාංක දෝෂ. ඒතකොට ධන මූලාංක දෝෂේ ලොකු ප්‍රශ්නයක් නැහැ.
කෙලින්ම දැන් මෙතන 11 සම්පාත වෙලා තියෙන්නේ. 0.5න් වැඩි කරපුවම 0.55. හරි. ඒක ගන්න පුළුවන්. හැබැයි එතන ඉඳන් තමයි එතකොට ඇත්තටම මිනුම එන්නේ. ඒතර අපි යම් කිසි අගයක් අර කලින් විදිහට අරගෙන මේක අඩු කරන්න ඕනේ. අඩු කරන්න හේතුව තමයි මේක යන්නේ ආරම්භයේදීම පොඩි දුරක් ගිහිලා තියෙන්නේ. ඒතර අපිට ඕනේ මෙතන ඉඳලා ගියපු දුර. මෙතන ඉඳලා ගියපු දුර කියලා කියන්නේ පෙන්වන අගෙන් අඩු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේක ඇතුළට ගිහිලා තිබුණොත් ඒක පෙන්වන්න බෑ මෙතන. ඇතුළට ගිහිලා තිබුණොත් අපි මුලින් ගිහිලා තියෙන දුර අවසානයේ ගන්න මිනුමට එකතු කරන්න ඕනේ. ඔය විදිහට තමයි ඔකේ මූලාංක දෝෂ තියෙන්නේ. ප්‍රවර්ණීය කැලිපර් එක ගත්තාම ලොකු දෙයක් නැහැ. මේම සචල හනුව තියෙනවා. කොටස් ටික නම් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බාහිර හනු තියෙනවා. අභ්‍යන්තර හනු තියෙනවා. මිනුම් ගන්නෙ මොනවද? ඕලුවේ තියෙන්න ඕනේ. මේ මුරිච්චයනේ තියෙනවා. මේ ගෙන යෑමේ යාන්ත්‍රණයේ තියෙනවා. කූර තියෙනවා. හරි. මේකේ පරීක්ෂණයක් තියෙනවා. එතකොට මේකෙදි තව විස්තර කියනවා. ඔය විදිහටම දැන් මේ තියෙන්නේ වර්ණීය කැලිපර්. ඊට පස්සේ අමතර වෘත්තාකාර වර්ණීය කියලා තියෙනවා. ඒක තියෙනවා වර්ණාවලි මාන. ඒ හින්දා මේකේ මේ උපකරණය ලොකු අමාරු දෙයක් නෙමෙයි. හැම වෙලාවෙම මිනුමක් කියලා එන්නේ මේ බිඳුවට මේ ප්‍රධාන බිඳුවට සාපේක්ෂව යන දුර. බිඳුවේ ඉඳලා පටන් ගත්තා නම් මෙතන ඉඳලා ගියා නම් දකුණු පැත්තට යද්දී මේ බිඳුවට සාපේක්ෂව යන දුර තමයි මිනුම වශයෙන්. ඒතර ආරම්භයේ බිඳුව ගාව හිටියේ නැතුනොත් අපි මේ අවසානයේ ගන්නගේ දැන් මෙහෙම තිබ්බම අපි කියවන අගයක් තියෙනවා. දැන් මෙතන ඉතින් 80.75 මිලි. එතකොට ඕකම කියලා ගන්නේ මූලාංක දෝෂ නැත්නම්. ඒ කියන්නේ බිඳුව ගාව ඉඳලා ගියා නම් ඕකමයි. එහෙම නැති වුණොත් සුළු වෙනස්කමක් තියෙනවා. ඒතර ඒ කාරණා ටික තමයි වර්ණීය කැලිපරය හා සම්බන්ධව කියන්න ඕනේ නැත්නම් දැනගෙන තියෙන්න ඕනේ. එතකොට මේකේ ගණනය කිරීම කොටසක් තියෙනවා.